අයිබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියට අදාළ කොටස් වෙළඳපොළ කියන පාඩම. එතකොට 11 ශ්‍රේණියේ දරුවෝ ඉතාමත් වැදගත් වෙනවා දෙවෙනි වාරේ දෙවෙනි පාඩම විදිහට කොටස් වෙළඳපොළ කියන පාඩම ඔබ හොඳින් සටහනක් සකස් කරගනිමින් මේ පාඩම නරඹන්න. එතකොට අපි අගින් කතා කරන ප්‍රශ්න ඔබට පැහැදිලි වේවි. කොටස් වෙළඳපොළට ආවේනික පුතේ වචන මාලාවක් තියෙනවා සහ ගනුදෙනු වෙන රටාවක් තියෙනවා. මෙන්න මේ පිළිබඳ ඔබ හොඳින් අවබෝධ කරගන්නට ඕනේ. එතකොට මේ පාඩම සම්බන්ධ ගැටලු ඔබට ඊටාම සරල ගැටලු බවට පත් වෙනවා. මේක ඊටාම සරල විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඔබට මේ වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ. ද්වේපුතේ ඕනෑම රටක ආර්ථිකය කළමනාකරණය කිරීමේදී මූලිකව සලකා බලන කාරණයක් තමයි ඒ රටේ පවතින ව්‍යාපාර හෝ සමාගම්. එතකොට දැනට පවතින ව්‍යාපාර හා සමාගම් පිළිබඳ සලකා බලනවා වගේම යෝජිත ව්‍යාපාර හා සමාගම් පිළිබඳවත් සලකා බලනවා. ඊතරම් රටක ආර්ථිකය කළමනාකරණය කිරීමේදී මේ ව්‍යාපාර සහ සමාගම් බලපානවා. එතකොට පුතේ කිසියම් ව්‍යාපාරයක හිමිකාරීත්වය පෞද්ගලික අංශයට හෝ රාජ්‍ය අංශයට තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ හිමිකාරීත්වය තනි පුද්ගලයෙකු සතු වෙන්නත් පුළුවන් නැත්නම් හවුල් ව්‍යාපාරයක් විදිහට පුද්ගලයන් කිහිප දෙනෙකු සතු වෙන්නත් පුළුවන්. සීමා සහිත සමාගම් වර්ගීකරණයට අයිති වෙන සමාගම් වලට ඒ වගේ ස්වරූපය අනුව ඒවා වර්ග කරන වර්ග දෙකකට සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම් කියලා. එතකොට දුවපුතේ මේ ඕනෑම සමාගමක් ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එහෙම නැත්නම් ඒ තියෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට අනිවාර්යයෙන්ම ව්‍යාපාරය සඳහා මුදලක් යොදවන්නට ඕන. යම්කිසි ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවනකොට අපි කියන පුතේ ආයෝජනය කරනවා කියලා. මුදල් ආයෝජනය කරනවා කියලා තමයි ව්‍යාපාරවලදී කතා කරන්නේ. එතකොට මේ ආයෝජනය කරන්න ඕනි මුදල යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එහෙම නැත්නම් පවත්වාගෙන යන්න ආයෝජනය කරන්න ඕනි මුදලට අපි කියනවා ඒ ව්‍යාපාරේ ප්‍රාග්ධනය කියලා. එහෙනම් ව්‍යාපාරික ප්‍රාග්ධනය මොකක්ද කියලා අහුවොත් එහෙම ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන කොහොමද ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යාම සඳහා යෙදවිය යුතු මුදල් කියන අපි ඒ ව්‍යාපාරේ ප්‍රාග්ධනය කියලා. දැන් පුතේ යම්කිසි ව්‍යාපාරයක් සඳහා ප්‍රාග්ධනය ඕනි වෙනකොට ඒක උපයා ගන්න සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරත් පසු කාලෙදී ඒක දියුණු වෙනකොට තවත් හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ලක්ෂණයක් ව්‍යාපාරවල දක්නට ලැබෙනවා. එතකොට මෙන්න මේ විශාල ප්‍රාග්ධනයන් උපයා ගන්න තවත් සමාගම් කරන වැඩක් තමයි ඒගොල්ලොන්ගේ මේ විශාල ප්‍රාග්ධනය ඒකකයක් කියලා හිතලා ඒක කුඩා පංගු වලට බෙදෙනවා. කුඩා කොටස් වලට බෙදෙනවා. ඒ කරලා ඒ සමාගමේ ඒ බෙදපු ප්‍රාග්ධන කොටස් මහ ජනතාව අතර විකුණනවා. එතකොට මේ ක්‍රියාවලිය කරන්නට පුළුවන් වෙන්නේ සීමා සහිත පොදු සමාගම් කියන වර්ගීකරණයට අයත් වන සමාගම් වලට විතරයි. එහෙනම් ඒ සීමා සහිත පොදු සමාගම් වල ප්‍රාග්ධනය ඒකකයක් ලෙස සලකලා ඒක සමාන කොටස් වලට බෙදෙනවා. පංගු වලට බෙදෙනවා. බෙදලා අන්නේ එක් පංගුවක් තමයි අපි ඒ සමාගමේ කොටසක් කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ මෙන්න මේ යම්කිසි සමාගමක ප්‍රාග්ධනයෙන් ඒකකය බෙදපු පංගු මිලදී ගන්නට ආයෝජකයන්ට පුළුවන්. මෙන්න මේ ආයෝජකයෙක් ඒ කොටස් මිලදී ගත්තාම එයා ඒ මිලදී ගන්නා කොටස් ප්‍රමාණයට සමානුපාතිකව ඒ සමාගමේ හිමිකාරීත්වයට සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකු හිමිකාරීත්වය තීරණය කරන්නේ ඒ සමාගමේ එයාට තියෙන කොටස් ප්‍රමාණයත් එක්ක. මෙන්න මේ ව්‍යාපාරයක හෝ සමාගමක කොටස් ඒ සමාගමට විකුණන්නට තැනක් අවශ්‍යයි. ඒ වගේ මේ විකුණන කොටස් මිලදී ගන්න ගැනුම්කරුවන්ට
පහසුකම් සලසන්න ස්ථානයක් අවශ්‍යයි. මෙන්න මේ ස්ථානය තමයි කොටස් වෙළඳපොළ කියලා හඳුන්වන්නේ. එහෙනම් දුවේ පුතේ කොටස් වෙළඳපොළෙන් වෙන්නේ කිසියම් ව්‍යාපාරික හෝ සමාගම කොටස් විකිණීමට හා ඒ විකුණන කොටස් ගැනුම්කරුවන්ට මිලදී ගැනීමට පහසුකම් සලසා ඇති ස්ථානය තමයි කොටස් වෙළඳපොළ වෙන්නේ. මේක කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කියලත් හඳුන්වන තැන් තියෙනවා. මෙන්න මේ ආයතනයේ නැත්තම් කොටස් වෙළඳපොලේ කටයුතු අධීක්ෂණය සහ නියාමනය සිදු කරන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින්. ඒ වගේම ඔබ දැනගන්නට ඕනේ මේ කොටස් ගනුදෙනු සඳහා මේ වෙළඳපොළට ඇතුළත් වන සමාගම් අනිවාර්යයෙන්ම වෙළඳපොලේ ලියාපදිංචි වෙලා ලැයිස්තුගත සමාගමක් ලෙස තමයි ලේඛනයට ඇතුළත් වෙන්නේ. එහෙම ලේඛනයට ඇතුළත් වෙච්ච ලැයිස්තුගත සමාගම් වලට පමණයි මහ ජනතාව සඳහා කොටස් නිකුත් කිරීමක් කළ හැකි. එතකොට මේ ලියාපදිංචි සමාගම් වල කොටස් පළමු වරට ගැනුම්කරුවන්ට විකුණනකොට අපි මේ අවස්ථාව කියනවා ප්‍රාථමික වෙළඳපොළ කියලා. එහෙම පළමු වරට මිලදී ගත්ත ගැනුම්කරුවන්ට පුළුවන් යම් අවස්ථාවක ඒ සමාගමේ කොටස් වෙනත් ගැනුම්කරුවන්ට විකුණන්න. ඒ අවස්ථාවේදී අපි එතනට කියනවා ද්විතීයික වෙළඳපොළ කියලා. එතකොට දුවේ පුතේ ඒ සමාගම් වල කොටස් මිලදී ගැනීමේදී විකුණීමේදී ගනුදෙනු කරනට සහාය වීමට ඒ කොටස් වෙළඳපොළේම ලියාපදිංචි වී සිටින තැරව්කාර සමාගම් සිටිනවා. ඒ අය මෙන්න මේ සමාගම් සහ ගැනුම්කරුවන් අතර සම්බන්ධතාවය ඇති කරනවා. එමගින් ගැනුම්කරුවන්ට හොඳ සමාගමක් මුදල් ආයෝජනය කරන හොඳ සමාගමක් හොයාගන්න පහසු වෙනවා වගේම සමාගම් වලටත් හොඳ ගැනුම්කරුවන් සොයාගන්න පහසුවක් වෙනවා. එතකොට යම්කිසි සමාගමක් පොතේ කොටසක් මිල හඳුන්වා දුන්නාට පස්සේ ඒ හඳුන්වා දීමේ මිල එහෙම නැත්නම් කොටස් කවුරු හරි මිලදී ගන්නකොට පවතින මිල සඳහා අපි කියනවා කොටසක ගැනුම් මිල කියලා. එතකොට ඒ කොටස් විකුණනකොට යම්කිසි කෙනෙක් කොටස් විකුණනකොට ඒ විකුණන මිලට අපි කියනවා කොටසක විකුණුම් මිල කියලා. එතකොට දුවේ පුතේ කිසියම් පුද්ගලයෙකු යම් සමාගමකින් මිලදී ගන්නා කොටස් ගන්න තීරණය වෙන්නේ එයාට ඒ සමාගමට ආයෝජනය කරන්න පුළුවන් මුදල සහ ඒ වෙලාවේ වෙළඳපොළ තුල ඒ සමාගමේ කොටසක් සඳහා තීරණය වෙලා තියෙන වෙළඳපොළ මිල මත තමයි එයාට කොටස් කීයක් ගන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ. එහෙනම් ආයෝජකයෙක් පුතේ කොටස් කීයක් ගන්නවද කියලා බලන්න අපිට පුළුවන් එයා ආයෝජනය කරපු මුදල බෙදන්න ඕනේ ඒ අවස්ථාවේ කොටසක වෙළඳපොළ මිල මත. දැන් දුවේ පුතේ කොටස් මිලදී ගත්තට පස්සේ යම්කිසි ආයෝජකයෙක් මුදල් යෙදුවට පස්සේ එයාට අනිවාර්යයෙන්ම ලාභයක් තියෙන්නට ඕනේ. එතකොට මේ ලාභය හවුල් ව්‍යාපාරවලදී ගෙවන්නේ මෙන්න මේ පුද්ගලයා සතු කොටස් ගණන මත. එහෙම නැතුව ලාභය සමානව බෙදෙන්නේ නැහැ. එක් එක් පුද්ගලයා සතු කොටස් ගණන මත තමයි එයාට ලැබෙන ලාභය තීරණය වෙන්නේ. ඒ වගේම තමයි පුතේ සමාගමක් මෙය එක කොටසකට වර්ෂයකට කිසියම් මුදලක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තමයි ඉදිරිපත් කරන්නේ. සමාගමේ වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 5යි. ඒ කියන්නේ අවුරුද්දක් ගෙවුවාම එක කොටසක් තියෙන කෙනෙකුට රුපියල් 5ක් ලබා දෙනවා. එහෙනම් අපි හිතමු රුපියල් 20ක කොටසක් ගත්ත කෙනෙකුට අවුරුද්දක් ගියට පස්සේ රුපියල් 5ක් පොලිය වගේ අමතරව ලැබෙනවා. ඒක තමයි මේ ලාභාංශය කියලා හඳුන්වන්නේ. ඒක කොටසකට තමා අර්ථ දක්වන්නේ මෙන්න මේ දක්වලා තියෙන විදිහට. එතකොට යම්කිසි පුද්ගලයෙකුට ලැබෙන ලාභාංශ ආදායම කියලා කියන්නේ ඒ කොටසකට රුපියල් ගාණක් බැගින් කොටස් ගණන මත එයාට ලැබෙන මුදල.
ඒක හොයාගන්න පුතේ ලාභාංශ ආදායම හොයාගන්නේ කොටසකට ලාභාංශය ගුණ කරන්න ඕනි කොටස් ගණනින්. එතකොට ඔබට ගැටලුවලදී ලාභාංශ ආදායම හොයන්න කියලා තිබ්බොත් එහෙම සමාගමේ එක කොටසකට කීයක් ගෙවන්නේද කියලා බලන්න ඕනි. ඒ පුද්ගලයාට කොටස් කීයක් අයිතිද කියලා බලලා ඒ දෙක ගුණ කරපුවාම අපිට හොයන්න පුළුවන් ඒ පුද්ගලයාට වර්ෂයකට ලැබෙන ලාභාංශ ආදායම කීයද කියලා. දැන් පුතේ කෙනෙකුට මෙන්න මේ ලාභාංශ ආදායම ලබාගෙන ඉන්න අතරේ හෝ ඒ ලාභාංශ ආදායම ලැබුවට පස්සේ ද්විතීයික වෙළඳපොලේදී පුළුවන් එයාගේ කොටස් සියල්ලම හෝ අඩක් හෝ වෙනත් ගැනුම් කරුවෙකුට විකුණන්න. එතකොට මේ කොටස් විකුණනකොට විකුණුම් මිල එයා ගත්ත මිලට වඩා වැඩි වුණොත් එහෙම එයාට ලැබෙන වාසියට අපි කියනවා ප්‍රාග්ධන ලාභයක් කියලා. එහෙනම් ප්‍රාග්ධන ලාභයක් ලැබෙන්න නම් එයා යම්කිසි කොටසක් ගත්ත මිලට වැඩි මිලකට කොටස් විකුණන්න පුළුවන් අවස්ථාවක් වෙන්නට ඕනි. ඒ විකුණන අවස්ථාව. එහෙම වුණොත් එහෙම ලැබෙන ප්‍රාග්ධන ලාභය හොයාගන්නේ කොටස් වල විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනි කොටස් වල ගැනුම් මිල. ප්‍රාග්ධන ලාභය හොයන්නේ එහෙනම් කොටස් වල විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනි කොටස් වල ගැනුම් මිල. යම් කිසි අවස්ථාවක මෙයා මේ කොටස් විකුණනකොට එයා ගත්ත මිලට වඩා අඩු මිලකට නම් කොටස් වෙළඳ පොලේ තියෙන්නේ. එතකොට එයාට සිදු වෙන්නේ ලාභයක් නෙමේ අලාභයක්. අපි ඒකට කියනවා ප්‍රාග්ධන අලාභයක් සිදු වෙනවා කියලා. එතකොට දුවේ පුතේ ප්‍රාග්ධන අලාභය හොයද්දී එයා කොටස් ගන්න පාවිච්චි කරපු මිල තමයි වැඩි. ගැනුම් මිල වැඩි. විකුණුම් මිල අඩුයි. ඒ නිසා ගැනුම් මිලෙන් තමයි විකුණුම් මිල අඩු කරන්නේ. එතකොට දුවේ පුතේ මෙන්න මේ කතන්දරේ තමයි සාමාන්‍ය කොටස් ගනුදෙනු වලදී වෙන්නේ. අපිට මෙන්න මේ වගේ ගැටලු තමයි විභාගයේදී අහන්නේ. දැන් මේක නම් ඊටාම සරල ප්‍රශ්නයක්. සිරිමල් එක්තරා සමාගමක රුපියල් 10 කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 25000ක ආයෝජනය කරයි. එම සමාගම වර්ෂයක් අවසානයේ කොටසක් සඳහා රුපියල් 5ක් ලාභාංශ ලෙස ගෙවනවා. එහෙනම් මෙහා 25000ක් ආයෝජනය කරන්නේ එක කොටසකට ඒ සමාගමෙන් වසරකට රුපියල් 5ක් හම්බ වෙනවා. එක කොටසක වෙළඳපොළ මිල වෙන්නේ රුපියල් 10යි. දැන් අපෙන් අහන රෝමිලක මේකේ ආයෝජනය කරේ කීයක්ද කියලා. ඉතින් පහසුයි ගාණ දීලා තියෙනවා. රුපියල් 25000යි. ගෙවන ලාභාංශ කොටසකට කීයද කියලා අහනවා. කොටසකට ගෙවන ලාභාංශ රුපියල් 5යි කියලා ගාණ දීලා තියෙනවා. මේක ඔබට මේ තේරුම් ගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා මේ ගැටලුව ලියාගෙන උත්තරත් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ තුන්වෙනි කහන ඔහුට සමාගමේ මිලදී ගත හැකි කොටස් ගන්න. එහෙනම් පුතේ කොටස් ගන්න හොයන්න පුළුවන්. එයා 25000ක් ආයෝජනය කරා. ආයෝජනය කරේ රුපියල් 10 කොටස් මිලදී ගන්න. එහෙනම් කොටස් ගන්න හොයන්න රුපියල් 25000 10න් බෙදන්න ඕනේ. ඒක රුපියල් 25000 10න් බෙදපුවාම 2500ක් කියලා කොටස් එනවා. ඒතර මේ කොටස් ගන්න රුපියල් වලින් එන්නේ නැහැ. මේ කොටස් ගන්න නිකන් ගණන් කරලා ගන්න ගණනක්. ඒ නිසා මේකට ඒකක නැහැ. කෙලින්ම 2500 කියලා තමයි ලියන්නේ. එතකොට දුවේ පුතේ අහනවා වර්ෂයේ අවසානයේ ඔහුට ලැබෙන ලාභාංශ ආදායම කීයද කියලා. එතකොට අපි ඉගෙන ගත්තා වාර්ෂික ලාභාංශය තීරණය වෙන්නේ සමාගමෙන් එක කොටසක් සඳහා කීයක් ගෙවනවද කියන එක සහ ඒ ආයෝජකයාට කොටස් කීයක් අයිතිද කියන එක මත. එතකොට දැන් මේකේ එක කොටසක් සඳහා රුපියල් 5ක් ගෙවනවා කියලා තියෙනවා. අපි රෝමිලක මේ තුනේ හොයාගත්තා මේ ආයෝජකයාට සිරිමල්ට 2500ක් කොටස් අයිතිව තියෙනවා කියලා. එහෙනම් එක කොටස රුපියල් 5 ගන්න 2500 හොයනකොට උත්තරේ 12500ක් කියලා ලැබෙනවා. අපි දැන් මේ උදාහරණෙත් බලමු. ප්‍රශ්නේ හොඳට කියවන්න පුතේ මේකේ ටිකක් විස්තර ඇතුව අපි මේ ගාන කතා කරන්නේ. ඔබට දැන් ඊළඟ ගැටලු හදනකොට මේක හුඟක් පැහැදිලි වෙන්න ඕනේ හින්දා. කීර්ති කිසියම් සමාගමක කොටස් රුපියල් 12 බැගින් මිලට ගැනීමට රුපියල් 27000ක් ආයෝජනය කරයි. සමාගම වාර්ෂික ලාභාංශ ලෙස කොටසකට රුපියල් 5ක් ගෙවනු ලැබේ. අවුරුද්දකට පසු එම කොටස් රුපියල් 18 බැගින් විකුණනා ඉහත සමාගමෙන් ඔහුට ලැබෙන ලාභාංශයත් යොදා වෙනත් සමාගම කොටස් රුපියල් 15 බැගින් මිලදී ගන්න. දෙවෙනි සමාගම
කොටසකට රුපියල් 6ක් ලාභාංශ ලෙස ගෙවනු ලැබේ කියලා තමයි ප්‍රශ්නේ හැඳින්වීම තියෙන්නේ. දැන් රෝමිලක මේ එක අහන්නේ පුතේ පළමු සමාගමේ ඔහු සතු කොටස් ගණන කීයද කියලා අහන්නේ. එහෙනම් පළමු සමාගමේ කොටස් ගණන අපිට හොයමු මේ විදිහට. පළමු සමාගමේ කොටස් ගණන හොයන්න පුළුවන්. එයා ආයෝජනය කරේ 27000ක්. එතකොට ඒ සමාගමේ වෙළඳපොළ මිල කොටසක වෙළඳපොළ මිල රුපියල් 12යි. 12න් බෙදන්න ඕනේ. එතකොට එනවා කොටස් 2250ක් කියලා. දැන් රෝමිලක මේ දෙකේ අහන්නේ පුතේ පළමු සමාගමේ ඔහුට ලැබෙන ලාභාංශ ආදායම. එතකොට පළමු සමාගමේ පුතේ ගෙවන්න රුපියල් 5ක් කොටසකට මෙයාට කොටස් තියෙන 2250ක්. එනම් 5න් ගුණ කරන්න ඕනේ. එතකොට එයාට වාර්ෂික ලාභාංශය 11250ක් කියලා ලැබෙනවා. පැහැදිලිද? රෝමිලක මේ 3 පළමු සමාගමේ කොටස් විකිණීම නිසා ලැබුණු මුදල කීයද කියලා අහන්නේ. එහෙනම් ඒක හදන්නේ කොහොමද? එක කොටසක් පුතේ 18 බැගින් විකුණා කියලා තියෙන්නේ. එහෙනම් 18 ගුණ කරන්න ඕනේ. එයාට හිමිව තිබුණු කොටස් 2250ක් ගුණ කරපුවාම 40500ක් කියලා එනවා. රෝමිලක්කමෙන් පුතේ 6 වෙනි රෝමිලක්කමේ 4 වෙනි එක දෙවන සමාගමේ ආයෝජිත මුදල. ඒතකොට දෙවෙනි සමාගමට ආයෝජනය කරේ කොහොමද කියලා ගානේ කියලා තිනවා. කොහොමද? 18 බැගින් විකුණා ලැබෙන මුදලත් ඉහත සමාගමෙන් ඔහුට ලැබෙන ලාභාංශයත් යොදා වෙනස් සමාගම කොටස් 15 බැගින් මිලදී ගනි. එහෙනම් පළමු සමාගමේ පුතේ ලාභාංශ විදිහට යට 11250ක් ලැබිලා තියෙනවා. කොටස් විකිණීමෙන් ලැබෙනවා 40500ක්. මේ දෙක මෙන්න මෙහෙම එකතු කරපුවාම තමයි ඊළඟ සමාගමේ ආයෝජනය කරපු මුදල හොයන්න පුළුවන් වෙන්නේ. එතන 51750ක් කියලා එනවා. එහෙනම් එයා දෙවෙනි සමාගමේ 51750ක් ආයෝජනය කරලා තියෙනවා. රුපියල් 15 කොටස් මිලදී ගන්න. එහෙනම් රෝමිලක්කමෙන් 5 අහන්නේ දෙවන සමාගමෙන් ඔහුට මිලදී ගත හැකි කොටස් ගන්න කීයද කියලා. එහෙනම් දෙවෙනි සමාගමේ කොටස් ගන්න වෙන්නේ එයා ආයෝජනය කරන 51750ක් කොටසක් රුපියල් 15යි. ඒ අවස්ථාවේදී එහෙනම් 15න් බෙදපුවාම උත්තරේ 3450යි. 6 වෙනි එකේ අහන්නේ දෙවෙනි සමාගමෙන් ලබන ලාභාංශ ආදායම මොකක්ද කියලා. එහෙනම් අපි දන්නවා දැන් හොයාගන්න ලේසි 6 ගුණ කරන්න ඕන 3450න් 20700යි. 20700යි. එතකොට 7 වෙනි එකේ අහන්නේ දෙවන සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඔහුගේ ආදායම කොපමණ ප්‍රමාණයකින් වැඩි වුණද කියලා අහනවා. එහෙනම් දෙවෙනි සමාගමේ කොටස් මිලදී ගත්ත හින්දා එයාට කොච්චර වාසියක් ලැබුණාද කියලා බලන්න. ඉස්සෙල්ලා ලාභාංශ ආදායම 11250 ආවේ. දැන් අපිට ආව 20700ක්. ඒ නිසා වැඩිපුර ලැබෙන ලාභාංශ ආදායම හොයන්න පුළුවන් අපිට අර 20700න් 11250 අඩු කරපුවාම ඔන්න එයාට වැඩිපුර ලැබුණු ආදායම අපිට ලැබෙනවා 9450යි කියලා. අපි තවත් උදාහරණයක් බලමු. එක්තරා ආයෝජකයෙක් රුපියල් 4ක් ගෙවන වලිසිංහ සහ සමාගමේ තමා සතුව තිබූ කොටස් රුපියල් 4000ක වාර්ෂික ලාභාංශ ආදායමක් ලබා ගැනීමෙන් පසු විකුණයි. ඉන්පසු ඔහු එම මුදල ඉහත ලද ආදායමත් සමග කොටසකට රුපියල් 6ක් ගෙවන දුනුසිංහ සහ සමාගමේ රුපියල් 10 කොටස් මිලදී ගැනීමට යොදවන. මෙම හේතුවෙන් ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් 1436කින් ඉහළ යන ලදී. දැන් පුතේ මේ වගේ ගණනක් හදනකොට මේක ඊටාම හොඳින් කියවා ගැනීමත් වැදගත්. මේකේ මොන තොරතුරු දීලා තියෙන කියලා වෙන් කරවා ගන්න එකත් වැදගත්. ඒ වගේම කොටස් වෙළඳපොලේ ගනුදෙනු සම්බන්ධයෙන් ඔබ අවබෝධ කරගෙන ඉන්න විදිහත් ඊටාම වැදගත්. ඒ නිසා නැවත සැරයක් වීඩියෝ එක බලන්න, පෙළ පොත හොඳින් කියවා ගන්න. එතකොට ඔබට පැහැදිලි වේවි කොටස් වෙළඳපොළ මෙන්න මෙහෙම තමා මේ ගනුදෙනු වෙන්නේ. එතකොට මේ උදාහරණ දිහත් බලපුවාම පැහැදිලි වේවි මේ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ වලසිංහ සහ සමාගමේ ඔහු සතුව තිබූ කොටස් ගණන කීයද කියලා අහන්නේ. එතකොට මේ රුපියල් 4 ගානේ හම්බෙන්නේ මෙයාට එහෙම හම්බෙලා රුපියල් 4000ක වාර්ෂික ලාභාංශයක් ලැබිලා තියෙනවා. අපිට ওই තොරතුරෙන් තමයි මේ වලසිංහ සමාගමේ ඔහු සතුව තිබූ කොටස් ගණන හොයන්න වෙන්නේ. එහෙනම් පළවෙනි එකේ කොටස් ගණන හොයන්න පුළුවන්. 4000ක වාර්ෂික ලාභාංශයක් ලැබෙන්නේ රුපියල් 4 බැගින් නම් 4004න් බෙදපුවාම එනවා
කොටස් ගන්න. ඒ නිසා කොටස් ගන්න හොයන්නේ ආයෝජනය කරපු මුදල හැම වෙලේම වෙළඳපොළ මිලින් බෙදපුවාම විතරක් නෙමෙයි කොටස් ගන්න හොයන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ඒවත් ගැටළු වලදී යෙදෙන්නට පුළුවන්. ප්‍රමිලක්කමෙන් 2. දුනුසිංහ සහ සමාගමෙන් ඔහුට ලැබුණු ලාභාංශය කීයද කියලා අහන්න. එතකොට දුවේ පුතේ ලාභාංශය හොයාගන්න පුළුවන් අපිට කොහොමද? රුපියල් 1436කින් ඉහළ යන ලදී. එහෙනම් එයාට ලැබුණා රුපියල් 4000ක් කලින් සමාගමේ. වලිසිංහ සමාගමෙන් රුපියල් 4000ක් ලැබුණා. දුනුසිංහ සමාගමෙන් ලාභාංශ ආදායම කොහොමද කියලා දීලා නැහැ. කොටස් කීයක් ගත්තද කියලා දීලා නැහැ. 1436කින් ඉහළ ගියාලු. එහෙනම් අර 4000ට 1436 එකතු කරන්න ඕනේ. එහෙනම් ලාභාංශ ආදායම වෙනවා රුපියල් 5436ක් කියලා. ප්‍රමිලක්කමේ 3. දුනුසිංහ සහ සමාගමෙන් ඔහුට මිලදී ගත හැකි කොටස් ගන්න කීයද කියලා අහන්න. එහෙනම් දැන් මෙයාට රුපියල් 10 කොටස් තමයි ලැබුණු ගන්න තියෙන්නේ නේද? එතකොට කොටසකට ගෙවන්නේ රුපියල් 6ක ලාභාංශයක් ගෙවන්නේ නේද? කොටසකට රුපියල් 6ක් ගෙවන දුනුසිංහ සහ සමාගමේ රුපියල් 10 කොටස් තමයි මෙයා මිලදී ගන්න කියලා ගානේ සඳහන් වෙනවා. එතකොට දුවේ පුතේ මෙයාට රුපියල් 6 ගානේ ලැබෙන කොටස් ගන්න අපිට හොයාගන්න පුළුවන්. කොහොමද අර ලාභාංශ ආදායම අර ඉස්සලා පළවෙනි එකේදී වගේ කොටසක ලාභාංශයෙන් බෙදන්න. එතකොට යාර කොටස් අරන් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙවෙනි සමාගමේ 906ක්. දැන් අපෙන් ඇහුවේ මිලදී ගත හැකි කොටස් ගන්න. එහෙනම් ඔන්න එහෙම හදන්න පුළුවන් ඒක. එතකොට රෝමිලකමේ 4 අහන්නේ දුනුසිංහ සහ සමාගමේ ආයෝජනය කළ මුදල කීයද කියලා අහන්නේ. එතකොට පුතේ මෙන්න මේ 9906 කියන කොටස් ගන්න රුපියල් 10 ගානේ තමයි ආයෝජනය කරන්න වෙන්නේ. එතකොට 10 906න් ගුණ කරපුවාම රුපියල් 9060ක් එනවා. එතකොට මේ උදාහරණය හදන්නේ කොහොමද කියලා බලමු. සරත් කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ එක්තරා සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 20000ක් ආයෝජනය කළ අතර වර්ෂයකට පසු ඔහු යෙදූ මුදලින් 10%ක් ලාභාංශ ලෙස ලබා ගත්තේ. එම ආදායම ලබා ගැනීමෙන් පසු කොටසක් රුපියල් 10 බැගින් කොටස් සියල්ල විකුණා දමන ලදී. ව්‍යාපාරිකයා සමාගමෙන් ලැබූ වාර්ෂික ලාභාංශය සොයා තමයි කියන්නේ. එතකොට අපි කරන්නේ වාර්ෂික ලාභාංශ ආදායම සමානයි කියලා දාලා කියන්නේ කොහොමද? ආයෝජනය කළ මුදලින් 10%ක්. එහෙනම් 20000න් 10%ක් ගන්න කරගන්න ඕනේ රුපියල් 2000ක්. සමාගම කොටසකට ගෙවූ ලාභාංශය අපෙන් අහන්නේ. එතකොට ඒක හොයාගන්නේ ඉස්සලාම කීයක් කොටස් ගත්තද කියලා හොයාගන්නට ඕනේ. ඒ නිසා 20000ක් ආයෝජනය කරේ රුපියල් 20 බැගින් කොටස් ගන්න. එහෙනම් කොටස් ගන්න හොයන්න පුළුවන් 1000යි කියලා. මෙන්න මේ රුපියල් 20000 20න් බෙදපුවාම වෙන කොටස් ගණන 1000යි. ඒ කොටස් 1000ට තමයි ලාභාංශ ආදායම රුපියල් 2000ක් ලැබිලා තියෙන්නේ. එහෙනම් කොටසක ලාභාංශය හොයන්න 2000 බෙදනවා 1000යි. ඒක රුපියල් 2ක් එනවා. එහෙනම් කොටසක ලාභාංශය එහෙම හොයන්නට පුළුවන්. ඊට පස්සේ ප්‍රමිලකමේ 3 අහන්නේ ව්‍යාපාරිකයා කොටස් විකිණීමෙන් ලැබූ මුදල. එහෙනම් කොටස් විකිණීමෙන් ලැබූ මුදල හොයන්න පුළුවන්. එක කොටසක් 30 ගානේ විකුණලා තියෙන්නේ. ඒක 10න් ගුණ කරපුවාම 30000ක් කියලා එනවා. එහෙනම් කොටස් 10න් ගුණ කරපුවාම 30000ක් එනවා විකිණීමේ ලැබුණු මුදල. ප්‍රාග්ධන ලාභය හොයන්න කියලා තියෙනවා. එහෙනම් ප්‍රාග්ධන ලාභය හොයන්න පුළුවන්. කොටස් විකිණීමෙන් ලැබුණු මුදල රුපියල් 30000යි. හැබැයි මෙහා ආයෝජනය කරේ කොටස් ගන්න රුපියල් 20000ක්. එහෙනම් රුපියල් 10000ක ප්‍රාග්ධන ලාභයක් තමයි මෙයාට ලැබෙන්නේ. ප්‍රමිලක්කමේ 5 අහන්නේ අර ලැබූ ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා. එහෙනම් 20000න් 10000ක් නම් 100 දාලා බැලුවා 50ක් කියලා සුළු කරපුවාම එනවා. මෙන්න මේ විදිහට ඔබට පුළුවන් මේ ගැටලු විසඳන්න. එතකොට මේ උදාහරණය කියවලා බලන්න. වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 2 බැගින් ගෙවන සමාගමක කොටස් 1500ක් හිමි ආයෝජකයෙක්
එම කොටස් වර්ෂයකට ආදායම ලැබීමෙන් පසු කොටසක වෙළඳපොළ මිල රුපියල් 32 වූ අවස්ථාවේ විකිණුවේය. කොටස් විකිණීමෙන් ලද මුදල වාර්ෂික ලාභාංශ කොටසක රුපියල් 2 බැකින් ගෙවන වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගම කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළේය. පළමු සමාගමේ හා දෙවන සමාගමේ ආදායම අතර අනුපාතය 5:4 බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට දුවේ පුතේ අනිවාර්යයෙන්ම මේ පළමු සමාගමේ සහ දෙවන සමාගමේ ආදායම් අතර අනුපාතය හොයන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පළමු සමාගමේ ලාභාංශ ආදායම හොයන්න ඕනේ. ඊට පස්සේ මේ දෙවෙනි සමාගමේ ලාභාංශ ආදායම හොයන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අනුපාතය හොයන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් වේවි දැන් අපි අර කතා කරපු ගැටලුත් එක්ක කොටස රුපියල් 2ක බැගින් ගෙවන කොටස් 1500ක් තිබුණා කිව්ව ගමන්ම ඔබ දන්නවා ඒකේ කොහොමද වාර්ෂික ලාභාංශ ආදායම හොයන්න කියලා. ඊට පස්සේ කොටස් ආදායම ලැබීමෙන් පසු කොටසක වෙළඳපොළ මිල රුපියල් 32 වූ අවස්ථාව විකුණුවාම කීයක් ලැබෙනවද කියලා ඔබට හොයාගන්නට පුළුවන්. එතකොට ඒ ලැබුණු මුදල පාවිච්චි කරනවා ලාභාංශ කොටස රුපියල් 2 බැගින් ගෙවන වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගමක කොටස් මිලදී ගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම දෙවෙනි සමාගමේ ලාභාංශ ආදායමත් කොටස් ගන්න හොයන්න. ඒ නිසා එහෙම හොයලා අනුපාතය හදන්න උත්සාහ කරන්න. මේක ඔබට හදන්න පුළුවන් ගැටලුවක්. අනිවාර්යයෙන්ම හොඳින් කියවලා බලලා ගැටලු තැන් තියෙනවා නම් අහලා මේක විසඳන්න උත්සාහ කරන්න. ඒ විතරක් කොටස් වෙළඳපොළ පාඩම 10 වෙනි පාඩම ඔබේ පෙළ පොතේ තියෙන. ඒ නිසා මේ පාඩමේ හොඳින් කියවලා ඒ පාඩමේ තියෙන අභ්‍යාස සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. මේ පාඩමේ අභ්‍යාස ඉතාමත් හොඳ ඉහළ ගණේ අභ්‍යාස තියෙනවා. ඒ නිසා හොඳින් කියවලා ඒ තැන් විසඳන්න උත්සාහ කරන්න. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒකට අවශ්‍ය පිළිතුරු සපයනවා. නැත්නම් ඔබට WhatsApp මාගෙන් අහන්නත් පුළුවන්.